අරුණ. Sri Lanka's breakfast show. ආයුබෝවන් සුබෝදෑසනක්. අද 2020 නොවැම්බර් මාසයේ 6 වෙනිදා සිකුරාදා දිනයක් සුපුරුදු විදිහට අදත් රටට ආදරය කරන පරම්පරාව සමගින් මේ මොහොතේදී වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන උදාසන වැඩසටහන දෙරණ අරුණ සමගින් ඔබ හමුවන්නට අප සූදානම්. ඉතින් මුලින්ම අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ විදේශීය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. ඉතින් විදේශීය කියලා නෑ, ලංකාවේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන නිසාවෙන් අපි හැරෙමු මොහොතකට ඇමරිකා එක්සත් ජනපදයේ දෙසට. ලෝක බලවතා නම් කිරීම ප්‍රමාද වේ දිවයින අද වාර්තා කරනවා. බයිඩන් ට්‍රම්ප් දෙදෙනාම ජයග්‍රාහකයා තමා බව කියති කියලයි අද දිවයිනේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඔවුන් දෙදෙනාම මේ වන විට මේ පුටුවට ඉව අල්ලමින් සිටිනවා. 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තමුන් ජයග්‍රාහකයායි පැවසීම නිසා සැබෑ ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයකදී ජය ලැබූ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදව පවතින මැතිවරණය බවටද මෙවර ජනාධිපතිවරණය පත්ව තිබෙනවා. ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 3 වෙනිදා ඡන්දය පැවති අතර ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට ප්‍රාන්ත 50ට අයත් තීරක මණ්ඩල සතු ඡන්ද 538න් ඡන්ද 264ක් හිමි කරගෙන තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ වන විට ඔහු ජයග්‍රහණය පෙනිපෙනී සිටින සයක් දැක ගන්නට තිබෙන නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පරාජය ඉවසා දරාගත නොහැකිව දෙවියන් යදින සයක් දැක ගන්නට හැකි වුණා ඊයේ ලෝක මාධ්‍ය වාර්තා කළ අන්දමට. ඊට අමතරව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නටත් සූදානම් වනවා. ඡන්ද අක්‍රමිකතා දූෂණ සිදු වුණා යයි චෝදනා කරමින්. ඉතින් සුපිරි තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙවන විට මුළු ලෝකයේ ඉදිරියේම හාස්‍යයට ලක්වෙමින් තිබෙනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව විමර්ශනාත්මක ලිපියක් අද අපි දකිනවා ලංකාදීපයේ කතුවැකියට පහලින් කිවිදා දැක්ම තුළින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ධම්ම දිසානායක මහතා මේ ලිපිය සම්පාදනය කර තිබෙනවා. ඇමරිකාවේ පොම්පියානු දේශපාලනය කියලයි එයට සිරස්තලයේ යෙදී තිබෙන්නේ. ඉතින් ආසියාවේ ඉන්දියන් සහ පැසිෆික් සාගර කලාපවල ආධිපත්‍යයේදී චීන බලවතා සමග වන උපාය මාර්ගික සම්බන්ධතා තීරණය කිරීමේදී ඉන්දියාව ලංකාව පමණක් නොව මාලදිවයින් දූපත් පවා වැදගත් යන ඇමරිකානු පිළිවෙත සඳහා දකුණු ආසියාවට පැමිණි පොම්පියෝ වෙනුවට ඒ අරමුණ සඳහාම වෙනත් පොම්පියෝ කෙනෙකු පැමිණෙන බව අප දත යුතුයි කියලායි කියවෙන්නේ. වෙනස් වන්නේ පුද්ගල නාමය පමණක් මිස අමරිකානු අභිලාෂ නොවේ යන්න අප කවුරුත් වටහා ගත යුතුයි කියලා ධම්ම දිසානායක මහතා මේ ලිපියෙන් සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඇමරිකාවේ රාජ්‍ය නායකත්වය එහෙම නැත්නම් මූලාසනය වෙනස් වන වාරයක් පාසා එහි ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. ඒ අපේ රටේ ප්‍රතිපත්තිය. අපේ රටේ නම් රාජ්‍ය නායකයා පමණක් නොවේ අමාත්‍යවරයෙක් අමාත්‍යවරයෙක් ඊට පස්සේ ලේකම්වරයෙක් පමණක් නොවේ ඇතැම් විට ග්‍රාම නිලධාරී මහත්මයා වෙනස් වුණත් බොහෝ ප්‍රතිපත්ති වෙනස් වන්නා වූ ස්වරූපයක්. නමුත් ඇමරිකාවේ මොන පක්ෂය මොන පුද්ගලයා බලයට ආවත් ඇමරිකානු ප්‍රතිපත්තිය ඇමරිකානු ජාතිකත්වයේ මුලට තබා ගන්නා වූ තීන්දුව තීරණවල වෙනසක් වන්නේ නැහැ කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වසංගතය නිසාවෙන් ලෝකයේ අංක 1ට පැමිණ තිබෙනවා. මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඒ වාර්තාව බිඳහෙලන්නට දෙවන ස්ථානයේ සිටින ඉන්දියාවට සමීප වන්නටවත් නොහැකි සංඛ්‍යා ලේඛන ප්‍රකට කරමින් සිටිනවා. නමුත් ඉතින් අපට ඒ පිළිබඳව කියමින් උදම් අනන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඊයේ දිනේදී තාමත් කනගාටුදායක ලෙස ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඉතින් මෙහි විශේෂත්වය වන්නේ ඇතැම් මරණ වාර්තා වන්නේ නිවාසවල රැඳී සිටි පුද්ගලයන් වීම. දිවයින අද කියනවා දිනකදී වාර්තා වූ වැඩිම ගණන ඊයේ කොරෝනා මරණ 5ක්, මියගිය ගණන 29ට නගී. වැලිකඩ 7කට කොරෝනා ඒ අතර නිලධාරියෙකුත් කියලා සඳහන් කරනවා. කෙසේ වෙතත් සුවය ලැබූ 765කුත් නිවෙස්වලට ගියා. ඊයේ තමයි වැඩිම මරණ සංඛ්‍යාවක් සහ වැඩිම පිරිසක් සුවය ලබා නිවසට ගිය දිනේ ලෙස වාර්තා වන්නේ. ඉතින් වරායේ සේවකයන් 13ක්, රේගුවේ 8ක් ආසාදිතයන් වෙලා තිබෙනවා. හොරණ බොඩි ලයින් තවත් 23 දෙනෙකුට කොරෝනා. මාවනැල්ල විවාහ උත්සවයක මනාල යුවලටත් කොරෝනා. පොලිසියේ 297ක් කොරෝනා ආසාදිතයන්. බුලත් කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යලි විවෘතව තිබෙන බවත් වාර්තා කරනවා. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සහ නිවෙස්වල රෝගී වූ තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ සවස තහවුරු කරන ලද බව තමයි
ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ. ඉතින් මේ කොරෝනා වෛරසය ආසාදනය වී එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා. කොළඹ 12, කොළඹ 14, කොළඹ 2, කොළඹ 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වූ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු මෙසේ මරණයට පත් වුණා. ඔවුන් අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස්වල පසුවන්නන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. මෙම මරණ වාර්තා වීමත් සමග මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ තවත් ආසාදිතයන් 213 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබුණා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බවත් සඳහන් වෙනවා. මේ පිරිස හඳුනා ගැනීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 12400 ඉක්මවා තිබෙන බව තමයි සඳහන් කරන්නට වෙන්නේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 5753ක් ලෙස සනිටුහන් වනවා. ඉතින් අද මව්බිම පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ ඊයේ දිනේදී සිදු වූ මේ කනගාටුදායක වාර්තා වීම පිළිබඳව. කොළඹින් තවත් කොරෝනා මරණ 5ක් සති දෙකට මරණ 11ක් සිදුවීම භයානක තත්වයක් කියලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ. ඉතින් ඊයේ දිනේදී ඇතිවුණු මේ තත්වය පිළිබඳව අපි බලමු මව්බිම වාර්තා කරන විදිය. ඒ අනුව කොළඹ ප්‍රදේශයෙන්ම කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු මෙලෙස මියගිය බව තමයි මේ කොරෝනා තත්වයේ හේතුවෙන් මියගිය බව තමයි පුවත්පත වාර්තා කර සිටින්නේ. කෙසේ වෙතත් මේ තත්වය එතරම් හොඳ දෙයක් නොවන බවත් එහෙම නැත්නම් මේ තත්වය භයානක තත්වයක පෙරනිමිත්තක් බවත් GMO එක එහෙම නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා කියලා අද මව්බිම පුවත්පත කියනවා. ඒකම අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන්නා වූ අනතුරු ඇඟවීමකට කොවිඩ් රෝගීන් සිටින තැන් සිතියම්ගත නොකළොත් තාක්ෂණික කමිටුවෙන් ඉවතට කියලායි ඔවුන් කියන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ රතු එළිය දල්වනවා. ඉදිරි දින 3 තුලදී COVID-19 රෝගීන් සිටින ප්‍රදේශ සිතියම්ගත කර රෝගීන් වාර්තා වීම හෝ නොවීම පිළිබඳ දෛනිකව යාවත්කාලින කරන වැඩපිළිවෙලක් සකස් නොකළහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවට සහභාගී වීමෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ඇත්තටම මේ ඊයේ දිනේදී නෙවෙයි පෙරේදා දිනේදී තමයි ඔවුන් මේ ප්‍රකාශය කරන ලද බව වාර්තාවෙන්. ඉතින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් COVID-19 රෝගීන් පිළිබඳ සිතියම්ගත කර තොරතුරු යාවත්කාලින කරන ලෙසට මීට මාසයකට පෙර ඔවුන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලද බවත් අද පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් මේ වර්තමාන තත්ත්වයේ සහ ඒ ඔස්සේ මතුවන්නා වූ අතුරු ප්‍රශ්න කිහිපයක් අප විමසා සිටින්නට නිරාකරණය කරගන්නට ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන. ඒ සඳහා අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සමගින් මේ මොහොතේදී සජීවීව සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබෝදෑසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබටත්. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඊයේ දිනේදී වාර්තා වන අන්දමින් අපට හරියටම කියන්නට බෑ. නමුත් හමුදාපතිතුමා සඳහන් කරන විදිහට යම්කිසි සම්භාවිතාවයක් තිබෙනවා ලබන සඳුදා උදෑසන 5 සිට 9 වනදා උදෑසන 5 සිට මේ බස්නාහිර පළාතට පනවා තිබෙන ඇඳිරි නීති ඉවත් කරන්නට. ඒ වගේම ලොක්ඩවුන් කරලා තිබුණු හුදකලා කරලා තිබුණු ගම්මාන කිහිපයක් ඊයේ දිනේදී විවෘත කරන ලද බවටත් අද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මේ තත්ත්වයේ යටතේ මේ නව සාමාන්‍යකරණය තුලදී නීතිය කොහොමද ක්‍රියාත්මක වන්නේ? දැන් ඇඳිරි නීතිය නැතත් නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වන බැවින් ජනතාව කොහොමද ඒවාට අනුගත වෙන්නේ කියලා ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් ඒ අනුව තමයි අර ගැසට් පත්‍රය ප්‍රකාශයටපත් වෙලා තියෙන සංක. දැන් මම අහගෙන ඔබ කියනවා මේ මරණ වාර්තා වීම ගැන. දැන් ඇත්තටම ඔබ බැලුවොත් ඒ ලිස්ට් එක ඒ මියගිය පුද්ගලයෝ ඒ හැම කෙනෙක්ම මේ අපි කියන ආසාදිත ප්‍රදේශවල අය කියන්නේ වැඩිපුරම ආසාදිතයෝ ඉන්නවා කියලා කියන්නේ බස්නාහිර පළාතේ. වගේම ඔය මාළු පොකුරත් එක්ක මත්ස්‍ය වෙළඳපොලේ පොකුරත් එක්ක ඇති උනේ වැල්ලම්පිටියේ කොළඹ 14 කොළඹ 12 කොළඹ 15 මට්ටක්කුලිය මේ ආශ්‍රිතව. ඉතින් ඒකෙන් ඊටාම පැහැදිලි වෙනවා එකක් තමයි මේ සෞඛ්‍ය අංශවල අර මුලින්ම මේ සංචාරන සීමා පනෝපු 100%ක්ම නිවැරදි. ඒ වගේම මේ සංචාරන සීමා උදකලා කිරීම මේවා සිදු කරලා තියෙන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ කියන කාරණේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේක වළක්වා ගන්න ඕන නම් බස්නාහිර පළාත තුල අනිවාර්යෙන්ම අර කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්න ඕනේ. ඒකට තමයි ගැසට් නිවේදනයේ ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ. මුහුණු ආවරණ පැළඳීම, ඒ වගේම දුරස්ථභාවය මේ කාරණා ගැන අර නව සාමාන්‍යකරණයට යනකොට
ඉතින් ඒ නිසාම දැන් අපි සති දෙක කාලයක් දුන්නා. ඒ කාලය ඉවර වෙලා අද වෙනකොට 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තියෙනවා මේ මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම ගැන. ඉතින් මේ සංකල්ප දෙක තුන තමයි අපි නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ මේ දෙකයි ඊට අමතරව යම් ස්ථානවල අත් පිරිසුදු කර ගැනීමට තියනවාද, උෂ්ණත්වය පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තියනවාද, මේ කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කරන්න, ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ආසාදිත ප්‍රදේශවල. වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා මේ වන විට යම්කිසි නිර්දේශමාලාවක් නිකුත් කරලා තිබෙනවා සෞඛ්‍ය බලධාරීන් විසින්. මේ නිර්දේශ උල්ලංඝනය කරන්නා වූ ආයතනවලට එරෙහිව යම්කිසි ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට බලාපොරොත්තු වෙනවද ඇඳුරු නීතිය ඉවත් වූ දිනක? ඔව්. දැන් ඒ ගැසට් පත්‍රය අනුව එකක් තමයි ගැසට් පත්‍රයේ නිශ්චිතව සඳහන් කරලා තියෙන සමහර කාරණා තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මේ ගැසට් පත්‍රය මගින් සමහර දේවල් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවර්ලා තියෙනවා අවස්ථානුගතව ප්‍රකාශයට පත් කරන්න. දැන් ඒ ඔබ කියන කාරණයක් ඒ වගේ තමයි යම් ආයතනයක් ගැන, ප්‍රවාහන සේවයක් ගැන, විවාහයක් ගැන, අවමගුලක් ගැන, රැස්වීමක්, සම්මන්ත්‍රණයක් මේ කාරණා ගැන කලින් කලට නිකුත් වෙනවා විවිධ උපදෙස්. දැන් ඒවා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ කරුණු 55ක් සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. යම් අපි එදිනදා ජීවිතේ අපිට අවශ්‍ය වෙන යම් දේවල් 55ක් ගැන ඒකේ සඳහන් වෙලා තියෙනවා. කරන්න ඕනේ කොහොමද සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යන්න ඕනේ, කොහොමද බියුටි පාලර් එකක් පවත්වාගෙන යන්න ඕනේ, සැලුන් එක කොහොමද, පෙරපාසල කොහොමද, වෙනත් සම්මන්ත්‍රණයක් නම් කොහොමද, මගුල් උත්සවයක්, අවමගුල් උත්සවයක්, එහෙමත් නැත්නම් වෙනත් ආකාරයේ කඩසාප්පු, මේ කාරණා සියල්ල තියෙනවා. ඉතින් ඒවා නිරෝධායන නියෝගයක් වෙනවා. ඒ නිරෝධායන නියෝගයකට පටහැනිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කියන ආකාරයට අනුගත වෙන්නේ නැතුව ඒක නීතිය වරදක් වෙනවා. ඒ අනුව ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට පෙර මා අත්විඳි පෞද්ගලික අත්දැකීමකින් මේ ප්‍රශ්නයට යොමු වන්නන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි එක්තරා සුපිරි වෙළඳසලක පොතක් පවත්වාගෙන ගියා පැමිණෙන පාරිභෝගිකයන් සඳහා. ඉතින් මේ පොතේ මම මගේ විස්තර සටහන් කරද්දී ආරක්ෂක නිලධාරියාගේ ඉල්ලීම මත අසල සිටි කෙනෙක් අහනවා ඇත්ත විස්තර ලියනවාද? අපි නම් ඇත්ත ලියන්නේ නැහැ. අපි බොරු තොරතුරු තමයි ලියන්නේ. මොකටද නිකන් මේ වචනේ පාවිච්චි කරනවා ඉල්ලම් කන්නේ කියලා. ඇයි ඇත්ත තොරතුරු ලියන්නේ කියලා ඔහු විමසා සිටිනවා. ඉතින් එහි කූට ප්‍රාප්තියක් ඊයේ දිනේදී වාර්තා වනවා. මේ PCR පරීක්ෂණයක් පෞද්ගලික රෝහලකින් කරගන්නා පුද්ගලයෙකුත් වැරදි ලිපිනයක්, වැරදි තොරතුරු ලබා දී පැන යාමක් පිළිබඳව. ඉතින් මේ වගේ වැරදි තොරතුරු සම්පාදනය කරන, එහෙම නැත්නම් වැරදි තොරතුරු සපයන්නා වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අපේ නීතිය සක්‍රියද? නීතියේ සඳහා ප්‍රතිපාදන තියෙනවද? ඔව්, නීතියේ අපේ අපරාධ නීතිය ඉතාම ශක්තිමත්. එකක් තමයි නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම ගැන, නිරෝධායන ආක්ෂේපනත යටතේ කටයුතු කරන්න පුළුවන්. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් වැරදි නමක්, වැරදි විදිහට ලිපිනයක් යම් කිසි ලේඛනයක ලියලා සටහන් කරනවා නම් ඒක අපේ රටේ අපරාධ නීතිය යටතේ කූට ලේඛන සෑදීමක්, නැත්නම් අසත්‍ය ලේඛන සෑදීමක්. ඒ වගේම යම් කිසි කෙනෙක් තමුන් වෙන එකයි හැටියට ප්‍රකාශ කරනවා නම් ඒක තමයි අපේ අපරාධ නීතියේ 399 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම කියන වරද. කවුරු හරි කෙනෙක් තමුන් නියම පුද්ගලයා නෙමෙයි වෙන එක්කෙනෙක් විදිහට පෙනී හිටින්න උත්සාහ කරනවා නම් ඒ ආකාරයට ඒ වරද සිදු කරනවා. ඉතින් ඒ නිසා එකක් නිරෝධායන නීතිය යටතේ වරදක් කරනවා, අනිත් එක කූට ලේඛනයක් හදනවා, ෆෝර්ජ් ඩොකියුමන්ට් එකක්, අනිත් එක තමයි අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, cheating by personation කියලා. ඉතින් මේ වැරදි සියල්ල සිදු කරනවා. එවැනි අයට විරුද්ධව අවුරුදු 5 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක ඒ වගේ අවස්ථාවක ලේඛනයක් හැදුවොත්, වැරදි තොරතුරක්, වැරදි ෆෝම් එකක් පිරෙව්වොත්, වැරදි විදිහට ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් හරි කටයුතු කරොත් ඒක ලේඛනගත සාක්ෂියක් වෙනවා. ඉතින් ඊටාම ලේසියෙන් එවැනි නඩු ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවා අධිකරණයේ.
නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ දෙවන වටය ආරම්භයේදී මේ දෙවන රැල්ල හැඳින්වීම සඳහා බොහෝ දෙනා පාවිච්චි කරපු වචනය තමයි බ්‍රැන්ඩික්ස් පොකුර කියන එක. දැන් මේ බ්‍රැන්ඩික්ස් පොකුර සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන්නට කියලා නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නත් ඊයේ දිනය වනතුරු එය සක්‍රීයව සිදු වී නොමැති බවට චෝදනාවක් නැගෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ඒ පිළිබඳව ඊයේ දිනේදී මාධ්‍යයට සඳහන් කරනවා. ඒ නිලධාරීන් පත් කළාද? ඊට පස්සේ නිලධාරීන්ගේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දුන්නාද? ඒ විමර්ශනය කොතනද තියෙන්නේ? දැන් මේ විමර්ශනය නීතිපතිතුමාගේ උපදෙස් ලැබිච්චු විගසම කොළඹ අපරාධ කොට්ටාශය වෙත පොලිස්පතිතුමා විසින් යොමු කරා. නමුත් එතන පොඩි ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා කොළඹ අපරාධ කොට්ටාශයේත් මේ වන විට 40කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගීන් කොවිඩ් ආසාදිතයෝ බවට පත් වෙලා තිනවා. ඒ අපරාධ කොට්ටාශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කරපු නිලධාරීන්. ඒක එක කාරණයක්. ඉතින් එතකොට ඒ සඳහා ක්‍රියා කරන්න අමාරුයි. ඊළඟ කාරණේ තමයි දැන් මේ සඳහා සාක්ෂි සටහන් කරන්නත් වෙන්නේ මේ මිනුවන්ගොඩ ඒ කර්මාන්ත ශාලාවේ ඉන්න යම් යම් ආකාරයේ සේවකීන්ගෙන්. ඉතින් මේ නිසා යම් ප්‍රමාදයක් තියෙනවා. මේක මේ සම්බන්ධව ඊයේ සාකච්ඡා කරනවා. නමුත් ඒ විමර්ශනය කරගෙන යාමට තමයි පොලිස්පතිතුමා දැනුම් දීලා තියෙන්නේ. ඒ සම්බන්ධ ප්‍රමාදයක් තියෙනවා. මොකද කොළඹ අපරාධ කොට්ටාශයට ඒක බාර දුන්නට අර ඔවුන්ගේ ආසාදිත තත්වයේ මතුවෙච්ච නිසා හි අධ්‍යක්ෂකවරයා දැනුම් දීලා තියෙනවා අපහසුතාවයක් ගැන. නමුත් අනිවාර්යෙන්ම මේ විමර්ශනය අඛණ්ඩව සිදු කිරීමට තමයි පොලිස්පතිතුමා තීරණය කරලා තියෙන්නේ. දැන් අද අවසන් වශයෙන් මා ඔබෙන් විමසා සිටින්නට බලාපොරොත්තු වන්නේ නිලධාරියෙකුට අමතරව ඔබේ අදහස් සුදහස් දැක්වීම, ඒ වගේම ඔබ sannivedanaya කරන බොහෝ දේවල් ජනතාව ඉතාමත් සුහදව ලායන්විතව පිළිගන්න ආසයක් තිබෙනවා. ඉතින් සඳුදා සිට බස්නාහිර පළාතට යම්කිසි ආකාරයෙන් ඇඳුරු නීති ඉවත් කිරීමක් වුණොත් කොහොමද සමාජගත වෙන්නේ? කොහොමද මේ අලුත් ජීවිතයට හුරු පුරුදු වෙන්නේ? අපේ එදිනෙදා කටයුතු කරගන්න අතරම අපේ ආර්ථිකය සවිශක්තිමත් කරගන්න අතරතුරම කොහොමද අනුගත වෙන්නේ කියන එක අපි ඔබතුමාගෙන් පණිවිඩයක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අපි අර මාර්තු මාසේ 18 වෙනිදා ඉඳලා මැයි මාසේ 28 වෙනිදා වෙනකොට රට සම්පූර්ණයෙන් වැහැලා තිබිච්ච කාලෙන් පස්සේ ටික ටික අපි අනුගත වෙමින් කටයුතු කරා. ජූනි 6-7 වෙනකොට රට ඇරියා. ඒ කොහොමද ඒක වුනේ? ඉස්සෙල්ලාම යම් යම් ආකාරයක එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ කාර්යාල වගේ ඒ ආයතන වලට ඒ තියෙන සේවක සංඛ්‍යාවෙන් 4න් එකක් ආවා. පස්සේ 3න් එකක් ආවා. 2න් එකක් ආවා. ඒ විදිහට ඉතින් බස්නාහිර පළාතෙත් අන්න ඒ විදිහට විශේෂයෙන්ම මේ රාජ්‍ය නොවන ආයතන ඒ සියලුම කෙනා ඒ ආකාරයට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සංචරණය අවශ්‍යම අවස්ථා ඇරෙන්නට අනිත් හැම අවස්ථාවකදීම හැම කෙනෙක්ම සීමා කරන්න ඕනේ. මහ ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලදී පුළුවන් තරම් ඒවා මගාරිමින් ඉන්න ඕනේ. දුරස්ථභාවය තියා ගන්න ඕනේ. පොදු ප්‍රවාහන සේවාවල ඒකම අර කියන සෞඛ්‍ය සිරිත් නිරන්තරයෙන් අනුගමනය කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේවට තමයි අනුගත වෙන්න ඕනේ. ඒකම කාර්යාලයට ඇතුළු වෙනකොට පිට වෙනකොට ඒ අත්පිරිසුදු කර ගැනීම හැම කාර්යාලයකම කර්මාන්තශාලාවකම හැම ආයතනයකම උෂ්ණත්වය පරීක්ෂා කිරීම දවසකට අනුගානේ 3-4 පාරක්වත් යම් කෙනෙක් යොදවලා ඒ කටයුතු කරනවා නම් ඉතින් මේ ආකාරයට අර තායිවානයේ වගේ අපිට බැරි වෙන එකක් නෑ. තායිවානයේ ඒ ක්‍රියාකලාපයන් ඔක්කොම ක්‍රියාත්මක වෙනකොට රටේ ජනතාව 100%ක්ම මේ කියන ක්‍රමවලට අනුගත වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද දවස් 210ක් ගත වෙලා තායිවානයෙන් එකම කොවිඩ් රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ලෝකේ 179 වෙනි ස්ථානයේ තමයි ආසාදිතයෝ අතින් යටින්ම තමයි තියෙන්නේ. අපිට වැඩි ජනගහන ඉන්න රටක් මිනිස්සු විනයගරුක වීමේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒක නිසා ඒ தത്വෙට හැම කෙනෙක්ම හදවතින්ම ඒවට අනුගත වෙලා කටයුතු කරනවා කියලා පත් වුණොත් අනිවාර්යෙන්ම ඔබ දන්නවා ඉතින් මේ රෝගය ව්‍යාප්ත වෙන ක්‍රම ගැන නිරන්තරයෙන් අපි මතුරු කියලා තියෙනවා මාධ්‍ය මගින්. ඒවැන් වළකින්න පුළුවන් නම් නිවසෙත් ඒ ආකාරයටම ජීවත් වෙනවා නම් පොදු ප්‍රවාහන සේවාවල යනකොටත් ඒ විදිහට ගමන් කරනවා නම් කාර්යාලයේත් ඒ විදිහට ඉන්නවා නම් ඒ දුරස්ථභාවයේ තියාගෙන හවුලේ යම් දේවල් භාවිතා කරන්නේ නැතුව අපි හිතනවා ඉතින් මේ නව සාමාන්‍යකරණයේ යටතේ කටයුතු කරොත් මේ කියන පුරුදු වලට අනුගත වෙලා පුළුවන් වෙයි මේ රෝගය මර්ධනය කරන්න. හොඳයි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට ඒ සියලු දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැන් ඊයේ දිනේදී අපේ උදෑසන සජීවීව හමුදාපතිතුමාව සම්බන්ධ කරගත් අවස්ථාවේදී සඳහන් කරපු ප්‍රකාශයක් අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබෙනවා. අද ලංකාදීපය කියනවා බස්නාහිර ඇඳිරිය 9 වෙනිදා ඉවතට කියලා කොරෝනා බොහෝ දුරට පාලනය වෙලා යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය කොරෝනා තත්ත්වය බස්නාහිර පළාතේ හොඳින් පාලනය වී ඇතැයි COVID-19 පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා කරන ලද ප්‍රකාශයක් සහ ඒ ඔස්සේ 9 වෙනිදා ඇඳිරි නීති ඉවත් වන සයක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඉතින් අද දිනමිනත් කියන්නේ බස්නාහිර පළාත සඳුදා විවෘත කළ හැකි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශය නිරෝධායන ඇඳිරි නීතියේ ක්‍රියාත්මක බස්නාහිර පළාත ලබන සඳුදා වන විට විවෘත කළ හැකි බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කළ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සාර්ථක මට්ටමක පවතින බව කියා සිටි යුද හමුදාපතිවරයා බොහෝ දුරට බස්නාහිර පළාත විවෘත කළ හැකි බවයි පෙන්වා දෙන්නේ. ඉතින් ලංකාදීපයේ බස්නාහිර පළාත 9 වෙනිදා විවෘත කරනවායි කියලා කැට තබා කියද්දී ඉතින් ඒ සම්බන්ධයෙන් යම්කිසි සම්භාවිතාවයක් තිබෙන බව තමයි කියන්නට වෙන්නේ. යුද හමුදාපතිතුමාත් ඒ විදිහට තමයි ප්‍රකාශ කළේ. සිලෝන් ටුඩේ නම් අද වාර්තා කරනවා curfew to be lifted Monday ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කරන්නේ යම්කිසි ආකාරයකින් මේ නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා උදෑසන 5 වන විට විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා කියලා තමයි සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ. ඩේලි නිවුස් පුවත්පතත් ඒ විදිහටම තමයි යම්කිසි අවිනිශ්චිතභාවයකින් යුතුව මේ තොරතුරු වාර්තා කරනවා. highly possibility of left in curfew ආමි කමාන්ඩර් යනුව ඉතාමත් ඉහළ සම්භාවිතාවයක් ඉහළ ප්‍රවණතාවයක් තිබෙනවා යන්මින් සඳහන් කරනවා ඩේලි නිවුස් පුවත්පත හමුදාපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් ලබන සඳුදා විවෘත වෙන්නට. ඉතින් අපි කැමති නම් ලබන සඳුදා උදෑසන 5ට මේ නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතෙන් ඉවත් වුණාට ඒ වගේම කුරුණෑගල ඇතුළේ පනවා තිබෙන කොළඹින් බැහැර බස්නාහිරින් බැහැර පළාත්වලින් ඉවත් වුණාට ඒ තීරණය ගන්නට තියෙන්නේ බලධාරීන්ට නිලධාරීන්ට නොවේ. අපි ඉතින් මේ නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තිබෙන්නා වූ ඒ නීති රීති අනිවාර්යෙන්ම ගරු කරමින් නීතියට ගරු කරමින් කටයුතු කිරීම සහ ඒ සෞඛ්‍ය උපදේශයේ විදිහටම පිළිපැද්දොත් ඉතින් ඒ ප්‍රවෘත්තිය හරි ප්‍රවෘත්තියක් බවට එහෙම නැත්නම් නිවැරදි ප්‍රවෘත්තියක් බවට පත් වේවි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් අද දිවයින කියනවා ඇඳිරිය ඉවත් කළා. ඇඳිරි ඉවත් කළත් ස්වයං නිරෝධායනය දැඩිව නිරීක්ෂණය කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ඉහළින්ම වාර්තා කරනවා. ඒ අනුව ඊයේ දිනේදී ජනාධිපතිතුමා මේ සියලුම බලධාරීන් කැඳවා කරන ලද ප්‍රකාශයන් තමයි මෙලෙස පුවත්පත් වාර්තා කරන්නේ. අපි දිවයිනේ සිරස්තලයේ බලමු. ඇඳිරිය ඉවත් කළත් ස්වයං නිරෝධායනය දැඩිව නිරීක්ෂණය කරන්න. ඇඳිරි නීති ඉවත් කළද කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දෙන්නේ. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිතය බවට හඳුනාගත් දිවින පුරා නිවාස 31457ක 84000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනය වන බැවින් ඇඳිරි නීති ඉවත් කළ පසුවද එම පිරිස විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව ජනාධිපති කාර්යාලයේ ඊයේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය සමග පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා කියනවා. ඉතින් ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවත් අවශ්‍ය වුවහොත් එම ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන ලෙසටත් වැඩිදුරටත් ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කරන ලෙසට උපදෙස් දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළඳ කටයුතු සිදු විය යුතු බවටත් ඊයේ දිනේදී සඳහන් කරයි කියලා තමයි දිවයින පුවත්පත මේ විදිහට අද වාර්තා කර සිටින්නේ. ඒකම අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. තුන්වෙනි රැල්ල ආවොත් දැන් දෙවෙනි රැල්ලක් පිළිබඳව අපි කතා කරන්නේ. තුන්වෙනි රැල්ල ආවොත් දැන්මම සූදානම් කියලායි ප්‍රධාන සිරස්තලයෙන් අරුණ අද කියා සිටින්නේ. ශ්‍රේෂ්ඨ 55කට නව මාර්ගෝපදේශ පාසල් වසා තැබෙනවා. හැබැයි සුපිරි වෙළඳසැල් විවෘත වෙනවා. පවත්වාගෙන යා යුතු දුර මෙච්චර කාල අපි කිව්වේ මීටරයයි කියලා පවත්වා ගත යුතු දුර මීටර 1.5 දක්වා දිග් වී තිබෙන බවක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් එළඹෙන සඳුදා 9 වෙනිදා ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියෙන් 3 වෙනි අවදානම් මට්ටමකට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ශ්‍රේෂ්ඨ 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශයට පත් කර තිබෙන බව මේ සිරස්තලයෙන් කියා සිටිනවා. ඒ අනුව හෙද ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝගිතා සේවා, රජයේ කාර්යාල පෞද්ගලික සේවා, සුපිරි වෙළඳසැල්, සාප්පු
සංකීර්ණ මූල්‍ය ආයතන හා බැංකු රෙදිපිලි වෙළඳසැල් කෘෂිකර්මාන්තය ආර්ථික මධ්‍යස්ථාන බේකරි වීදි වෙළෙන්දන් ජංගම වෙළෙන්දන් ඇතුළු ශ්‍රේෂ්ඨ 55ක් සඳහා මෙම මාර්ග උපදේශ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් සඳහන් කරනවා. ඉතින් මීටර් එකහමාරක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඉතින් ඊට වඩා කැමති නම් මීටර් 2-3 හරි ඈතින් සිටීම වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ළමා උද්‍යාන පිහිනුම් තටාක කැසිනෝ රාත්‍රී සමාජ ශාලා ස්පා ඒ වගේම නවාතන් සපයන ස්ථාන තවදුරටත් වසා තබන්නට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා කියලා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියවෙනවා. ඉතින් ඒ එක්කම අපිට කියන්නට වෙනවා මේ කොවිඩ් ප්‍රතිකාර කරන සහ කොවිඩ් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් වල යම් යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා. අපි විරාමයකින් නික්බිතිව ඒවා පිළිබඳවත් අවධානය යොමු කරමු. Derana Aruna. Sri Lanka's breakfast show. අද පුවත්පත අද වාර්තා කරනවා කොවිඩ් ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වහම PCR පරීක්ෂාවට ලක් කළ යුතුයි කියලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කරන්නා වූ ප්‍රකාශයක්. ඉතින් ඒ අනුව COVID-19 රෝගීන් සිටින රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන හෙද කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වහාම PCR පරීක්ෂණ වලට ලක් කළ යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මීට අමතරව අනිකුත් රෝහල්වල සේවය කරන හෙද කාර්ය මණ්ඩල හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් අහඹු ලෙස PCR පරීක්ෂණ වලට ලක් කළ යුතු බවත් එම සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනමයි කියලා අද පුවත්පත කියා සිටිනවා. ඉතින් හෙද කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් එලෙස හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරද්දී අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රකාශයකට දිනමින ඉඩ ලබා දී තිබෙනවා. දිනකට PCR පරීක්ෂණ 15000 දක්වා වැඩි කළ යුතුයි කියලායි ඔවුන් කියන්නේ. COVID-19 ව්‍යාප්තියේ වර්තමාන තත්ත්වයට සමග ලබන සතිය වන විට දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 15000 දක්වා වැඩි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ දිනේදී සඳහන් කරා. ඉතින් ඒකම ඔවුන් කරන්නා වූ තවත් ප්‍රකාශයක් මව්බිම උපුටා දක්වනවා. පිළුණු වී ලැබෙන ප්‍රතිඵල වලින් කොරෝනා මඩින්න බෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි ඒ අනාවරණය සහ අවධාරණයත් කරනු ලබන්නේ. ඉතින් පැය 24ක් ඇතුළත PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලබා දෙන තෙක් COVID-19 වසංගතයේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු එක්රැස් කරගෙන එය මැඩ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා. ඉතින් PCR පරීක්ෂණ වල තිබෙනා වූ මේ ප්‍රමාදය සහ දීර්ඝ කාලයක් ගත වීම ඊට පස්සේ එහි සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙන්ම විකල්පයක් පිළිබඳව අවධානය යොමු වෙමින් පැවතියා. ඉතින් WHO එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පමණයි එවැනි විකල්පයකට යාමට හැකියාවක් තිබෙන්නේ. ඉතින් එවැනි විකල්පයක් පිළිබඳව අද මව්බිම ප්‍රධාන සිරස්තලයෙන් අනාවරණය කරනවා. කොරෝනා ආසාදිත දැයි එසෙනින් දැනගන්න ප්‍රතිදේහ ජනක කට්ටල 50000ක් හෙට ලංකාවට පැමිණෙනවා. තවත් ලක්ෂ 4.5ක් මග පරීක්ෂණයකට වැය වන්නේ රුපියල් 1100ක් පමණයි කියලා සඳහන් වෙනවා. ඉතින් PCR පරීක්ෂණයට වඩා ඉතාමත් අඩු මුදලකින් සහ අඩු වේලාවකින් මේ පරීක්ෂණය සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීමට කරන PCR පරීක්ෂණයට වඩා වේගයෙන් ප්‍රතිඵල ලැබෙන කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා පරීක්ෂණ කට්ටල හෙට ශ්‍රී ලංකාවට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කරන ප්‍රකාශය තමයි අද මව්බිම් පුවත්පත මෙලෙසින් උපුටා දක්වන්නේ. ඉතින් එයම අද සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරන වෙනත් ආකාරයකින් ශ්‍රී ලංකා to receive 50,000 antigen kits from WHO. ඒ අනුව ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ WHO එකේ එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මේ තොගයක් තමයි ලංකාවට පැමිණෙන්නේ. ඒ අනුව මේ ඇන්ටිජන් කිට් එක එහෙම නැත්නම් මේ ප්‍රතිදේහ ජනක කට්ටල 50000 හෙට ලංකාවට පැමිණෙනවා. තවත් ලක්ෂ 4.5ක් මග කියලායි වාර්තා වන්නේ. ඉතින් ඉතාමත් ඉක්මනින් සහ අඩු වියදමකින් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා හැකියාවක් ලැබෙන. ඉතින් PCR පරීක්ෂණයේ සහ මෙහි වෙනසක් තිබෙනවා. මේ වෛද්‍යවරුන් සහ විශේෂඥයන් පැහැදිලි කරන අන්දමින් කෙසේ වෙතත් PCR සඳහා ඉතාමත් හොඳ විකල්පයක් විදිහට එහෙම නැත්නම් ඉතාමත් ශ්‍රණික සහ ලාභදායී විකල්පයක් විදිහට මේ ප්‍රතිදේහ ජනක කට්ටල හඳුන්වන්නට හැකියාවක් තියෙනවා කියලායි වෛද්‍යවරුන් සහ මේ විශේෂඥයන් සඳහන් කරන්නේ. ඊට අමතරව මේ තොරතුරු සම්පාදනය කිරීම විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයේදී තොරතුරු sannivedanaya කිරීම සහ තොරතුරු ඒකරාශී කිරීම ඉතාමත් වැදගත් තත්ත්වයක් උසුලනු ලබනවා. විශේෂයෙන්ම නිවැරදි තොරතුරු ලබා ගැනීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සඳහන් කරා ලංකාවේ නීතිය පිළිබඳව සංවේදී කියලා සක්‍රියයි කියලා. කෙසේ වෙතත් නිවැරදි තොරතුරු ලබා ගැනීම පිළිබඳව අද පුවත්පතේ 13 වන පිටුවේ පළවන්නා වූ මේ ලිපියට අපි අවධානය යොමු කරමු. සුවෙන් සිටිමු. Stay safe. නව
නව ඩිජිටල් යෙදුම හඳුන්වා දී තිබෙනවා. COVID-19 රෝගීන් ආශ්‍රිතයන්ගේ සංචරණ හඳුනාගෙන වෛරසය පැතිරීම වළක්වා ගැනීම අරමුණ බව ICTA කියනවා. හෙට ආරම්භන අතර සියලු පාර්ශවයන්ගේ සහාය මේ සඳහා ඉල්ලනවායි කියලාත් දක්වා තිබෙනවා. අද පුවත්පත ඉතින් ඊයේ දිනේදී බිග් ෆෝකස් වැඩසටහනේදී මේ ස්ටේ සේෆ් එහෙම නැත්නම් සුවින් සිටිමු කියන නව ඩිජිටල් යෙදුම පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් වුණා. අපි ඒයින් කොටසක් ගැන ඔබව දැනුවත් කරන්නට කල්පනා කළා. මේක තමා සේවස්ථානයට හම්බෙන පෝස්ටර් එක. ඒකෙදී ඔබට අපි ඉස්සෙල්ලා කිව්වා QR කෝඩ් එක පේන්න තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා SMS කරන්න ඕන නම්බරේ. ඒ ලොකේෂන් ID එක. ඊට අමතරව මේක තවත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සේවස්ථානයේ ඉදිරියේදී ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එතන ඉන්න එන්ට්‍රන්ස් එකේ ඉන්න එක්කෙනාට NIC නම්බර එක එන්ටර් කරන්න. ඊට අමතරව අපි කිව්වේ SMS කරන එක. ඒකෙදී 1919ට ඔබ එවන්න ඕන මැසේජ් එක. ඒකෙදී SS කියලා ඇතුළත් කරලා පෝස්ටර් එකේ තිබ්බ ID එකට. දැන් පෙන්නන්නම් මේක තමයි පෝස්ටර් එක. එතකොට අපි ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ මේක ඉස්සරහ ස්කෑන් කරාම ඔබට නොටිෆිකේෂන් එකක් එනවා. ඒකෙදී අපි ඔබව ගෙනියනවා දත්ත ෆෝම් එකකට. ඒකෙදී ඔබගේ NIC එක ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි නම දෙවෙනි නම දුරකථන අංකය ඇතුළත් කරලා සේව් කරන්න ඕන. හැබැයි මේක කරන්න ඕන පළවෙනි පාරට විතරයි. දැන් මම මගේ දුරකථන අංකය මම ඇතුළත් වෙලා තියෙන්නේ දැන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එතකොට ඒ එක්කෙනා ආවිලා මෙතන කරපු ගමන් මේ එන ලින්ක් එක ටච් කරාම අපිට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාට මේ ආයතනයට ඇතුළත් වෙන්න පුළුවන් මේ වෙලාවේදී කියලා. සෞඛ්‍ය අංශවල කෙනෙක් ආසාදිතයා බවට පත්වන කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ සැනින් ඔහු ආගිය ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔහුට ලබා ගන්න පුළුවන්. හරියටම හරි. ඒක එසැනින් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේක විශේෂත්වය. අර දැන් වෙන්නේ සාකච්ඡා කරලා ඒ ආසාදිතයත් සමග එයාගෙන් තොරතුරු ගන්න. දැන් ගොඩක් වෙලාවට අපි ආගිය තැන් අපිට මතක නැහැ. පහුගිය දවස් 14. මේ විසඳුමෙන් අපිට ෂණයකින් අපිට ලබා ගන්න පුළුවන් මේ සියලු දත්ත. මේ දත්ත පරිශීලනයට අවසර ලැබෙන්නේ කාට පමණද? දැන් තියෙන්නේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන පද්ධතිය තමයි දත්ත ඔක්කොම රැස් කරලා තියෙන්නේ. ඒක ඉක්ට එක විසින් පරිහරණය කරන්නේ. ඒ හින්දා ඔක්කොම දත්ත තියෙන්නේ අපේ රට ඇතුලේ. රටෙන් එළිය නෙමෙයි. ඒක පළවෙනි දේ. සේවා ස්ථානයකට අපි ගියාම අපි දෙනවා අපේ ෆෝන් නම්බර් එක එහෙම ඒගොල්ලන්ට යනවාද කියලා. හැබැයි ඒක එන්ටර් කරත් සේවා ස්ථානයට පෙන්වන්නේ දුරකථන අංකයේ අන්තිම අකුරු ඉලක්කම් 4 විතරයි. වෙළඳ සැල් හිමිකරුවෙක් ආයතන හිමිකරුවෙක් කොහොමද ස්ටේ සේෆ් ව්‍යාපෘතියට ලියාපදිංචි වෙන්නේ කියන කාරණය? ඉතාම පහසුයි. මේකේ වෙබ් ලිපිනය staysafe.gov.lk. ආයතනයක කළමනාකරුවෙක් එහෙම නැත්නම් අයිතිකරුවෙක්ට කරන්න තියෙන්නේ මේ staysafe.gov.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා තමන්ගේ ආයතනය ලියාපදිංචි කරන්න. ලියාපදිංචි කරද්දී මොන වගේ විස්තරද ආයතන හිමිකරුවෙක් දෙන්න ඕනේ? ආයතනයේ නම, ඔෆිසර් කෙනෙක්ගේ නමක්, ඊමේල් අංකයක්, ටෙලිෆෝන් නම්බරයක්. ලිපිනය අපි මේක අපි ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා Google එක. ඒතර Google වල actual location එක කියන්නේ map එකේ location එක එතන සඳහන් කරන්න හැකියාව තියෙනවා. පෝස්ටර් එකක් අපි හදලා දෙනවා. භාෂාත්‍රිත්වයෙන්ම හදලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා print කරලා ඒක ආයතනයේ entrance එකේ අලවන්න පුළුවන්. කවදා ඉඳන්ද ආයතන ප්‍රධානීන්ට වෙළඳ සැල් හිමියන්ට මේ පද්ධතියට ලියාපදිංචි වීම ආරම්භ වෙන්න අවස්ථාව ලැබෙන්නේ? එන සඳුදා ඉඳන්. ඉතාමත් පහසුයි කරන්න. නමුත් මොකක් හරි ප්‍රශ්නයකුත් ආවොත් අපි සහයෝගය දෙන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉස්සෙල්ලාම ආයතන වලින් ඉල්ලන්නේ කරුණාකරලා මේකට අනුගත වෙන්න. මේ ක්‍රියාවලීට සහයෝගය ලබා දෙන්න අපි කොහොම හරි ලෝකයට විවෘත වෙන්න ඕනේ. අපි කොහොම හරි නැගී හිටින්නට ඕනේ. මේ අභියෝගය ජයග්‍රහණය කරගන්නට ඕනේ. අපි යමු සතියග අරුණ අද සිකුරාදා අරුණ පුවත්පත අද වාර්තා කරන සිරස්තලයකට තෙවන පිටුව පෙරලා බැලුවාම මේ සියලුම වසංගත ASCII ඉතින් ජාවාරම්කරුවන් Tamanගේ මඩිය තර කරන්නට ඕන සියල්ලම කරනවා. කළු ගඟේ නිදානය ඊයේ දිනේදී අරුණ ප්‍රධාන පිටුවේ පළවුණු වාර්තාවක අද ඇතුළු කතාව තෙවන පිටුවට මුසු වී තිබෙනවා. කළු ගඟේ නිධානය රාජ්‍ය ඇමති දෙපළගේ බූදලයක් වෙයිද? මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙන්ම පොලිසියේ තැතැම් නිලධාරීන්ගේ සහාය ශකර් යන්ත්‍ර යොදා මැණික් කිල්ලම් ගොඩ දමද්දී STF එකෙන් වටලලා තියෙනවා. කිරියල්ල කලවාන වෙන් කෙරෙන පාලම අවදානම් තත්වයට පත් වෙලා තිබෙනවා. මෙරට ගංගා පද්ධතිය අතුරෙන් කළු ගඟට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් ඒ ස්ථානයේ මෙන්න කළු ගඟේ නිධානය හාරන්නට රාජ්‍ය ඇමති දෙපළක් එක්කාසු වෙලා තියෙනවායි කියලා තමයි අද අරුණ පුවත්පත මෙලෙසින් බොහෝ විස්තර සහිතව වාර්තා කර සිටින්නේ. අපි එතනින් යමු දැන් පාරිභෝගික කටයුතු පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. කිලෝ 80ට දෙන්න ඇමතිට පොරොන්දු වී සීනි මුදලාලිලා එකඟතාව බිඳති. අද අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් සීනි කිලෝ
කිලෝග්‍රෑමයක් රුපියල් 80 බැගින් සතොස ආයතනයට ලබා දීමට සීන ආනයනකරුවන් ඇමති බන්දුල ගුණවර්ධන මහතාට පෙරේදා පොරොන්දුවත් ටෙන්ඩර් කිරීමේදී එක් ආනයනකරුවෙකු වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව සීනි මුදලාලිලා එකඟතාවයේ බිඳ තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. හාල් ගැනත් කතා කරනවා නම් අරුණාද කියන්නේ උපරිම මිලට දෙන්න බෑ සුළු මෝල් හිමියන් සහල් නිපැවුම නවත්වති කියලා මේ පෙරේදා රාත්‍රියේදී නිකුත් වුණු ගැසට් පත්‍රයේ අතුරු ප්‍රතිඵල ඒ අනුව එලෙස ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ ආයතන සම්බන්ධයෙන්ුත් මෙලෙස අවධානය යොමු කරලා තිබෙනවා. කෙසේ වෙතත් රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළඳපොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන නිසා අද සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමේ සභාපති බී.කේ. රංජිත් මහතා උපුටා දක්වමින් අද අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඒකම අපි දිවයින පුවත්පතේ සිරස්තලයකට යමු. NGO සහ තානාපති කාර්යාල සමග ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය ආයතනවලට තහනම් කරයි. එහි දක්වා තිබෙන්නේ එලෙසයි. රාජ්‍ය ආයතනවල විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තහනම් කොට තිබෙන බව තමයි අද දිවයින මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඉදිරියේදී එවැනි ගිවිසුම් වලට එළඹීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ මේ විවිධ රාජ්‍ය ආයතනවලට. ලංකාදීපයෙන් ගෙනෙන්නා වූ සිරස්තල කිහිපයකටත් ඒකම අපට අවධානය යොමු කරන්නට වෙනවා. ඒ අනුව පියා නැව් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ගල්කිස්සේ සුවිසල් නිවස උගසට සින්න වුණා. පියාගේ මරණයෙන් පසු අසරණව මහපාරට වැටුණු මවකට දුවකට කුරුඳුවත්ත පොලිසිය පිහිට වෙයි කියලා තමයි ඒ සිරස්තලයෙන් එලෙසින් වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් සිදු කරන ලද සත්කාරයක් පිළිබඳව මෙලෙසින් තොරතුරු වාර්තා කළ තිබෙනවා. දීර්ඝ විස්තරයක් 10 වන පිටුවේ ඇතුළු පිටුවේ දක්වා තිබෙනවා. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට එය කියවා බලන්නට පුළුවන්. ඒකම අද ලංකාදීපේ ඉතාමත් අපුරු සේයාරුවක් සහ කව් දෙපදක් එක්කාසු කරලා තියෙනවා ප්‍රධාන පිටුවට. නිල ඇඳුමට යටින් මව් සෙනෙහස පෙන්නා සෙබල පුතා තව මවකට අත දුන්නා කියලයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් කොළඹ මහනගර සභාව අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව ලබා දෙන ආධාර වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. දෙමටගොඩ තැපැල් කාර්යාලයට පැමිණි මවකට එම ආධාර මුදල ලබා ගැනීම සඳහා යුද හමුදා සෙබලකු උපකාර කළ අයුරු කොළඹ නගරයේ අඩු ආදායම් සහිත පවුල් 13000ක් වෙනුවෙන් මේ මුදල ලබා දෙන අවස්ථාවේදී ශාන්ත රත්නායකගේ කැමරා කාචයේ සටහන් වුණු ආකාරය තමයි අද ලංකාදීපයේ මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඒකම අපි වී පිළිබඳව කතා කරපු නිසා මහකන්නේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගන්න ආණ්ඩුව සූදානම් කියලා අද මව්බිම ගෙනෙන සිරස්තලයකටත් අවධානය යොමු කරමු. ඒ අනුව මෙට්‍රික් ටොන් ගණනක් මෙලෙස මිලදීගෙන වී හිඟයට පිළියම් ලබා දෙන්නට ආණ්ඩුව සූදානමින් සිටින බව අද මව්බිම පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ලෙසින් මෙලෙසින් වාර්තා කර සිටිනවා. අපි දිනමිනිත් සිරස්තල කිහිපයකට අවධානය යොමු කරමු. හොර හරක් ලොරිය හඹා ගිය රථය ඔරලෝසු කණුවේ ගැටි ආනමඩුව ට්‍රැෆික් OIC මරුට වාර්තාව ගෙනෙන්නේ අද දිනමින පුවත්පතේ ප්‍රධාන පිටුව. ඉතින් මේ පිළිබඳව අද සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරා. අද දෙරණත් ඊයේ දිනේදී මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා. නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් වැටලීම සඳහා සිය පුද්ගලික මෝටර් රථයෙන් හඹා යද්දීම රථය පාලනයෙන් ගිලිහි සිදු වූ අනතුරින් ආනමඩුව පොලිසිය රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා පෙරේදා මධ්‍යම රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වුණා. එම ස්ථානාධිපතිවරයා සමග මෝටර් රථයේ ගමන්ගත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ආනමඩුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ නිකවැරටි ඉහළගම ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක නැමැති 38 හැවිරිදි එක්දරුපියෙක් සිදු වූ අනතුර හේතුවෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුරංග නැමැත්තා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවායි කියලයි අද දිනමින වාර්තා කරන්න. ඉතින් ඉකුත් 4 වෙනි දින රාත්‍රී කාලයේ ආනමඩුව පොලිස් ස්ථානය තුල පොරොන්තු රාජකාරී නිරතව සිටියේදී කොච්චිකඩුව ප්‍රදේශයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිට කිසියම් පිරිසක් නීති විරෝධී ලෙස ලොරි රථයකින් ගවයන් ප්‍රවාහනය කරමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා එය වැටලීමට පිටත්ව යද්දී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණු බව තමයි අද දිනමින පුවත්පත මෙලෙස වාර්තා කර සිටින්නේ. එකම යහපාලන සෞඛ්‍ය ඇමති වෛද්‍ය සභාවට පත් කළ සමාජිකයන් 4 දෙනා ඉල්ලා අස්වී නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රකාශයක් අපි අද පුවත්පතෙන් දකිනවා. ඒ අනුව යහපාලන
දේශපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පත් කර සිටින සමාජිකයන් 4 දෙනා මෙතෙක් ඉල්ලා අස්වී නොමැති බවටයි ඔවුන් සඳහන් කරන්නේ. ඒකම වරාය නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට පැවරීමේ කතාව ගැන ජනපති අගමැති ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. ආද පුවත්පතේ මේ සිරස්තලය පළවන්නේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රකාශයක් විදිහට ඒ අනුව ඔවුන් කියා සිටින්නේ මේ පැවරීමක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව රජය සඳහන් කළ යුතුයි කියලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට පවරන බවට මෙරට පුවත්පතක් හා ඉන්දියාවේ පුවත්පතක් වාර්තා කර තිබෙන හීන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පිළිබඳ වහාම ස්ථාවරය පැහැදිලි කළ යුතු බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කියනවා. නැගෙනහිර පර්යන්තය මගින් පසුගිය දිනවල නැව් 5ක මෙහෙයුම් කටයුතු කර තිබෙන බවත් එම කටයුතු පවා මේ වන විට නතර කර තිබෙන බවත් එම සංගමේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන් මහතා සඳහන් කරනවා. අගමැතිවරයා සමග මීට පෙර පැවති සාකච්ඡාවලදී නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිතිවලට පොරොන්දු වූ බවත් එහෙත් මාධ්‍ය මගින් පළ කෙරෙනු වැරදි තොරතුරු වැරදි බවට රජය විසින් මෙතෙක් නිවැරදි කිරීමක් හෝ ප්‍රකාශයක් සිදු කර නොමැති බවටත් මේ වෘත්තීය සමිතිය සඳහන් කරනමයි කියලයි අද පුවත්පත කියා සිටින්නේ. ඒකම මිල පාලනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සිය අදහස් දක්වා සිටිනවා. මිල පාලන ගැසට් වලට අනුව වෙළඳපොලේ සහල් නැහැයි කියලයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා සඳහන් කරන්නේ. මේ පිළිබඳව අද පුවත්පතේ තමයි සිරස්තලය පළවී තිබෙන්නේ. ඒ අනුව මේ තිබෙන්නා වූ ගැසට් පත්‍ර වල තිබෙන මිල ගණන් වලට වෙළඳපොලෙන් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව මුජිබුර් රහමාන් මහතා චෝදනාත්මක මුඛයෙන් සඳහන් කරන බව අද පුවත්පත මෙලෙසින් වාර්තා කරනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීතුමෙකුගේ ප්‍රකාශයක් දිනමින උපුටා දක්වනවා. කොවිඩ් වසංගතය ආණ්ඩුව වසන්තයක් කරගෙන කියලයි මේ චෝදනාව. කොවිඩ් වසංගතය ආණ්ඩුව වසන්තයක් කරගෙන කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවායි කියලා අද දිනමින පුවත්පතේ දක්වා තිබෙනවා. ඒකම අද දිනමින පුවත්පතේ තවත් සිරස්තලයකට අපි යොමු වෙමු. මේ දවස්වල ආදායම් බදු ගෙවන උදවිය Tamanගේ ආදායම් වාර්තා පුරවමින් සිටින කාලය ඉතින් නොවැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර එම වාර්තා ලබා දිය යුතු බවට තමයි නිවේදනය කරලා තිබුණේ. නමුත් අද දිනමින පුවත්පත කියනවා ආදායම් වාර්තා ගොනු කිරීමට සහන කාලයක් ලබා දෙන බව. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට රට තුළ පවතින තත්ත්වය මත 2019-2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීම සඳහා සහන කාලයක් දීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව මේ මාස 31 වෙනිදාට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමේ අවශ්‍යතාවයක් නොවන බව තමයි පෙනෙන්නේ. රටේ පවතින වත්මන් තත්ත්වය මත බදු ගෙවන්නන් සහ අනුමත ගණකාධිකාරීවරුන්ට ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුකූලව ආදායම් වාර්තාව ගොනු කිරීම අපහසු වී ඇති බැවින් 2019-2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව 2021 පෙබරවාරි 28 වෙනි දින හෝ එදිනට පෙර ගොනු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියනවා. අදාළ තක්සේරු වාර්තා වර්ෂය සඳහා වූ ආදායම් වාර්තාව 2021 පෙබරවාරි 28 වෙනි දින හෝ එදිනට පෙර ගොනු කරනු ලබන්නේ නම් දේශීය ආදායම් පන්තියේ විධිවිධාන අනුව නියමිත දිනට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම මත දණ්ඩන පනවනු නොලබන බව බදු ගෙවන්නන් සහ අනුමත ගණකාධිකාරීන් වෙත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවායි කියලා අද දිනමින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඒකම අද මව්බිම් පුවත්පත කියනවා බස් හිමියන්ට සහන පොලියට ලක්ෂ 3ක ණයක් ලබා දීමට සූදානමින් සිටිනවායි කියලා. ඒ අනුව ඉදිරියේදී බස් හිමියන්ට මේ සහනය ලැබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් හිමියන්ට සහනයක් වන පරිදි බස්සේ ධාවනය බලපත්‍රයේ පමණක් සුරකුමක්සේ තබා ගනිමින් සහන පොලිය පදනම යටතේ රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබා දීමට පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. පසුගියදා මහනුවරදී රැස් වූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සභාපතිවරුන්ගේ සම්මේලනයේදී යෝජනාවක් සම්මත වූ බව මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසන්ත විජේතිලක මහතා සඳහන් කරනවා. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට බස් හිමියන්ට සහන ලබා දීමට රජය ඉදිරිපත් වුවත් ඔවුන් දිගින් දිගටම සියලුම බස් සංගම් නෙවෙයි සමහර බස් සංගම් මේ අවස්ථාවේදී වැඩි මුදලකට ටිකට් පත අලෙවි කරන්නට එහෙම නැත්නම් මේ බස් ගාස්තු වැඩි කරන්නට ඉල්ලීම් සිදු කරමින් සිටිනවා. අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ ආසනයට එක්මගියෙකු බැගින් ගෙන යාමට අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්නට කියලා සිදු කරන්නා වූ ඉල්ලීම. ඉතින් අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්න මෙහෙම ඉල්ලා සිටින්නේ
ගැමුණු විජේරත්න මහතා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමේ සභාපතිවරයා හැබැයි බස් ගාස්තු වැඩි කිරීමට කිසිම තීරණයක් ගෙන නැහැයි කියලා රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයත් ඒ එක්කම දක්වලා තියෙනවා. පවතින COVID-19 රෝග තත්ත්වයේ සමනය වනතුරු බස් රථවල ආසනයකට එක් මගීක බැගින් රැගෙන යාම සඳහා අවම බස් ගාස්තුව රුපියල් 20ක් දක්වා తాවකාලිකව වැඩි කරන ලෙස තමයි ලංකා ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා. අද පුවත්පතත් මේ තොරතුර මේ විදිහටම වාර්තා කර තිබුණා. ඒකම බස් ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතයි ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවායි කියලාත් අද පුවත්පත් වාර්තා කරලා සිටිනවා. ඉතින් කෙසේ වෙතත් හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා වැටෙනවා වගේ තමයි. ඉතින් පොදු ජනතාවට තමයි මේ සියලුම ව්‍යසනයන්ගෙන් දුක් විඳින්නට වෙන්නේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන උදවියට. ඉතින් ලෝක තත්ත්වය බැලුවත් ඔය ජැක්මා වගේ අය, වොරන් බෆට් වගේ අය, ඊට පස්සේ සකර්බර්ග් වගේ අය තමන්ගේ ආදායම් වැඩි කරගනිමින් සිටිනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලෝක මට්ටමේ ඒ තරම් තර්ජනයක් නොවුණු සයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. නමුත් ඉතින් දුප්පත් දිලිඳු එදාවේල සරිකරගන්න අයට ලෝකයේදීත් ලංකාවේදීත් අත්වන්නේ මේ වගේ ඉරනම් තමයි. අපි දිනමින පුවත්පතේ සිරස්තලයකට යොමු වෙමු. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ දින 28ක් නිරෝධානය වූ කාන්තාවකට කොරෝනා ලක්ෂණ කියලා දක්වලා තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ දින 28කට ආසන්න කාලයක් ස්වයං නිරෝධානයට ලක් වූ කාන්තාවකට COVID-19 රෝගය වැළඳී ඇති බවට සැකසහිත රෝග ලක්ෂණ දින 35කට පමණ පසුව පෙන්වීම නිසා ඇය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අනුරාධපුර නාගරික මහජන සෞඛ්‍ය ඒකකය කටයුතු කරන ලද බව තමයි අද දිනමින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඒකම දිනමිනේ අද තවත් සිරස්තලයකින් කියනවා නායන අධි අවදානම් තැනක් හෝටලයක් හදන්න ඩෝසර් කරලායි කියලා. ඉතින් පහුගිය දවස්වල සිදුවුණු බූවැලකට එහෙම සිදුවුණු ඛේද වාචකයේ පිළිබඳව මේ මිලෝ හසරක් හිතන්නේ නැතුව කරන දේවල් වන්නට පුළුවන්. හෝටලයක් හදලා සමහර විට පැමිණෙන සංචාරකයන් හෝ ඒ පාරිභෝගිකයනුත් හෙලට හෙලන්නට උත්සාහ කරනවත් දන්න ඇල්ල රාවණ ඇල්ල අතර නිතර අධික ලෙස නායාමට ලක්වන දහසේ කනුව ප්‍රදේශයේ කිරිඳි ඔය නිම්නයේ හෝටලයක් ඉදිකිරීමට යයි කියමින් විශාල භූමි ප්‍රදේශයක් මේ දිනවල ඩෝසර් කරගෙන යන බව ගම්වාසීන් කියනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල දහසේ කනුව ප්‍රදේශයේදී රාවණා කඳුවැටියේ නායාමට ලක්වීම නිසා මාසයක් තිස්සේ පාර වසා තිබූ ප්‍රදේශයට පහලින් මෙම හෝටලය ඉදිකිරීමට භූමිය ඩෝසර් කරන බව පැවසෙන අතර පුංචි සිරීපාදයේද මේ භූමියට ඉහළ කඳුවැටියක පිහිටා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිනමින කළ විමසීමකදී ඇල්ල ප්‍රාදේශීය ලේකම් KAJ ප්‍රියංගිකා මහත්මිය සඳහන් කරන්නේ දැඩි බෑවුම් මෙන්ම නිතර නායන මෙම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඉදිකිරීමක් සඳහා බැකෝ යන්ත්‍ර භාවිත කර එලි කරන බවට ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. මේ ගැන ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කළ බවත් එහිදී මේ විශාල පරිසර හානිය ගැන පෙනී ගිය බවත් ඇය කියනවා. එම ඉඩම අවදානම් බවට වාර්තා ලැබුණු පසුව එහි නැවත භූමිය තිබූ ලෙසින්ම ස්ථාවර කරන ලෙස ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ. ඔහු ඒ පිළිගෙන මේ ඉඩමෙන් අක්කර 6කට සින්නක්කර ඔප්පු තමන් සතුව තිබෙන බව කියා එම ඔප්පුව පෙන්වා සිටි බවද කියනවා. ඉතින් කෙසේ වෙතත් මෙම ස්ථානයේ කිසිම ඉදිකිරීමක් සඳහා අවසර නොදෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. ඒ වාර්තා කරන්නේ අද දිනමින පුවත්පත. ඉතින් අද ජාතක පුවත්පත් මේ තොරතුරු වාර්තා කරද්දී අපි විශේෂම පාර්ලිමේන්තුවෙන් වාර්තා වන තොරතුරකටත් අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අනුව අද දිවෙන පුවත්පත කියනවා 20න් පත් වූ පාර්ලිමේන්තු සභාවේ පළමු රැස්වීම පෙරේදා කතානායක නිල නිවසේදී පැවැත්වුණු බව. ඉතින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම පවත්වන ලද්දේ. ඉතින් අර ව්‍යවස්ථාදායක සභාවට විකල්පයක් විදිහට තමයි 20න් මේ කමිටුව ඉදිරිපත් වන ලද්දේ. 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ පාර්ලිමේන්තු සභාවේ ප්‍රථම රැස්වීම කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව අද දිවෙන පුවත්පත කියනවා. අපි කාටුන් බලන්නටත් තිබෙන නිසා කෙටි විරාමයකින් නික්මිතවම. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ඔන ලේකම්තුමාගෙන් ඒතුමාට දුරකථන ඇමතුමා හරි සර් හරි ඒත් තාම ඩොනල්ඩ් ට්‍රම්ප්ද ජෝ බයිඩන්ද දිනුවේ කියලා ස්ථිරව දන්නේ නැතුව කොහොමද සුබ පැතුම සකස් කරන්න කියලා ලේකම්තුමා අහනවා. ඒකෙන් වැඩක් නෑනේ උඹට තියෙන සුබ පැතුම ලස්සනට රචනා කරන එක විතරයි. ඕන නමක් දාගන්න ඉඩ තියලා. ඔහොමයි ඔන්න අද ඒතුමා සඳහන් කරන්නේ. ඒකම තිස්ස හේවා විස්සගේ හිනාවැස්සත් අද ඇමරිකාවයි ඉලක්ක කරගන්නේ මේ ට්‍රම්ප් මහත්තයා වෙන්නට ඕනේ. ඉතින් ඔහු මේ වන විට ඇඳි වතත් අහිමි වී සිටින්නේ. ඇමරිකානු දජයෙන් විලිවසාගෙන සිටිනවා. නමුත් කළු ජාතික ඝාතන, මානව හිමිකම් කැඩීම් ආදිය පිළිබඳව හොල්මන් එහෙම නැත්නම්
මිනි ඔලු ඔහු ඉදිරියේ තිබෙන බවට තමයි කාටුන් ශිල්පියා සඳහන් කරන්නේ. ඒකම අද ලංකාදීපේ දාසගේ ප්‍රධාන කාටූනය කතාව දෝලාවෙන් ගමන පයින් කියන එක අද වෙනස් ආකාරයකින් දක්වලා තිබෙනවා. මෙන්න කතාව කාන්තාවක් යන්නේ අපි දන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමියද වෙන කවුරු හරිද කියලා. කෙසේ වෙතත් මේ දෝලාව උස්සවාගෙන යන්නේ කොරෝනා වෛරස් දෙකක්. ඒකම ගමන නම් හැබැයි පයින් කියලා තමයි කියන්නේ. කතාව දෝලාවෙන් ගමන පයින් දාසගේ ඇසින්. අද දෙරණ වෙබ්බුවා මොකද කියන්නේ කියලා අපි බලමු. ඇමරිකානු ජනාධිපතිකම යළිත් පතා ට්‍රම්ප් ආශිර්වාද දේවයාඥාවක් පවත්වනවයි කියලා ඔන්න පුවත්පත් වාර්තා කරනවා. ගුප්ත විශ්වාස බලන් ගියාම මෙහෙයි එහෙයි වෙනසක් නෑනේ අනේ කියලයි අද වෙබ්බුවා සඳහන් කරන්නේ. සුසිල් සඳහන් කරන්නේ. ඉතින් වෙබ්බුවාගේ හාමිනේ මුට්ටියක් අතේ තියාගෙන ඉන්නවා. හැබැයි ගඟට දාන්න නෙවෙයි ලිපේ තියන්න. මේ දාසගේ ස්වාරිස් කාටූනය උම්මාදේවි කොහෙද මේ යන්නේ? අද පියාරමාදේ වෙනට අලුත් එකක්. ස්වාරිස්ට මේ කවුද හම්බ වෙලා තියෙන්නේ මේ පිහිනු මැදුමකින් සැරසිලා මුහුදට බිලි වෙන්න යනවා බං කියලායි කියන්නේ. ඉතින් ඔක්සිජන් සිලින්ඩරයකුත් පිටේ බැඳගෙන එහෙම බිලි වෙන්න බෑ නේද? ඉතින් එහෙම මියන්නේ නැහැ. ඉතින් ඒකම අද හසන්ත විජේනායක ටිකක් සැර කාටූනයක් නිර්මාණය කරනවා. අද අරුණ පුවත්පතේ කතුවැකියට පහලින් වාර්තා කරන්නා වූ පළවන්නා වූ කාටූනය ටිකක් සැර කාටුන් එකක්. ලොකු කතන්දර ගොඩක් කියවෙනවා. ඒ අනුව මෙන්න ගොළු බෙලි ගමනින් යන සෞඛ්‍ය සේවය. ගොළු බෙලි ගමනින් යන සෞඛ්‍ය සේවය අද ගිහිල්ලා PCR පරීක්ෂණයක් කරනවා. අර කූර නහයට දාලා කාගෙද මේ මලවුන්ගේ PCR පරීක්ෂණ කරනවා. මැරුණට පස්සේ තමයි කියන්නේ කොවිඩ් ආසාදිතයෙක් කියලා. ඉතින් හසන්ත විජේනායක මේ කියන කතාව බොහොම ගැඹුරු කතාවක් කියලා තමයි අපට කියන්නට වෙන්නේ. ඒකම උදේ විමලසිරිගේ කාටූනයත් අපි බලමු. ඉතින් සහල් මාෆියාව කියන දැවැන්ත පර්වතය ඉහළ සිට කන්දේ සිට පහළට ප්‍රපාතයට පෙරලීගෙන එද්දී ගැසට් එක කියන පුංචි කූඤ්ඤය තමයි අපේ බන්දුල ඇමතිතුමා ගහනවයි කියලා අද දිවින කාටුන් ශිල්පියා කියන්නේ. මේ අද අරුණේ ප්‍රධාන පිටුවේ සිරස්තලය හසන්ත විජේනායකගේ හුරේරා ගැසට් පිට ගැසට් ගැහුවත් හාල් පොල් මිල අඩු වෙලා නෑ බං. අර PCR මැෂිම වගේ ඔය ගැසට් ගහන මැෂිමත් ඇලවෙලාද දන්නේ නැහැයි කියලයි අද හුරේරා සිනාසිසි සඳහන් කරන්නේ. මෙන්න MD වීරරත්නත් ගැසට් ගැනයි කියන්නේ. ගැසට් දිගටම එනවා. හැබැයි බඩු මිල කියන යගදාව ඔසවාගෙන එන කළුකඩ මුදලාලි පාරිභෝගිකයාට හිටු කියලා පිට ප්‍රහාර එල්ල කරන බවයි වීරරත්නගේ කාටූනෙන් කියන්නේ. මරිසුපාල අඳින්නෙත් වීරරත්නමයි. ඔන්න අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන පිටුව මෙවර අයවැය ආණ්ඩුවට අභියෝගයක්ලු. එහෙනම් ඉතින් කමන්නේ අභියෝගය අපේ පැත්තට දායි කියලා තමයි අද මරිසුපාල සඳහන් කරන්නේ. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටූනේ මේ ඇඳිරි නීතිය තැදින්ම ක්‍රියාත්මක කරනවා. සර් ඒක මහාල් මිලටත් තිබ්බනම් හොඳයි නේද කියලා අද පාරිභෝගික ජනතාව විමසා සිටිනවා සඳහන් කර සිටිනවා. දෙරණ අරුණ Sri Lanka's breakfast show.